තෙරුවන් සරණයි පොඩි හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනි අදත් අපි එකතු වෙලා සිටින්නේ DP Education අධ්‍යාපන නාලිකාව තුලින් ඔබට සම්ප්‍රදානය කරනු ලබන ඒ පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් සාකච්ඡාවට ලක් කරන්න. එතකොට අද අපි සාකච්ඡාවට ලක් කරන්නේ 16 වෙනි පාඩම. එතකොට මම හිතනවා ඔබ වහන්සේලා කලින් අපි සාකච්ඡා කරපු පාඩම්වල අභ්‍යාස කරන්නට ඇති කියලා. එතකොට මේ අභ්‍යාස කිරීම තුල තමයි ඒ දේවල් හොඳට ග්‍රහණය කරගන්නට හැකියාව ලැබෙන්නේ. දැන් අපි ටිකෙන් ටික අවසානෙට නෙමෙයි ලං වෙන්නේ. ඒකට අවසානෙට ලං වෙද්දි මුල් ටික අමතක වෙන්න බෑ. මැද ටික අමතක වෙන්නත් බෑ. මුල් ටිකත් පුළුවන් වෙන්න ඕන, මැද ටික පුළුවන් වෙන්නත් ඕන, අග ටික පුළුවන් වෙන්නත් ඕන. එතකොට තමයි මේ ගමන යන්නට පුළුවන්කම තියෙන්නේ. හොඳයි අපි අපේ පාඩමට යමු. ෂෝඩශක් පාඩක් 16 වෙනි පාඩම. ලස්සන චිත්‍රයක් තියෙනවා. ඔබ වහන්සේලාට පොත්වලින් එක බලා ගන්න පුළුවන්. මේ චිත්‍රය දැක්ක ගමන්ම අපිට මේ පාඩම ගැන යම් අවබෝධයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. වතුර ගෙන යන්නට එන කාන්තාව පිරිසක් අපිට මේ චිත්‍රය තුල දකින්න ලැබෙනවා. බලමු අපේ පාඩම මොකක්ද කියලා. දිය දෝතයි දිවි රැකුමයි. හරි ලස්සන පාඩමක්. දිය දෝතයි දිය දෝතයි දිවි රැකුමයි. බලන්න අපි මේ පාඩම හිමීට කියවගෙන යමු. ඒ අතර අපි මේ වගේ තේරුමුත් සාකච්ඡාවට ලක් කරමු. කතා කරන්න පද තිබුණොත් ඒවත් කතා කරමු. චිත්‍රං පශ්‍ය. මොකද්ද මෙතන තියෙන්නේ? චිත්‍රං පශ්‍ය. චිත්‍රං පශ්‍ය කියලා කියන්නේ චිත්‍රය, පශ්‍ය කියන්නේ බලන්න. එතකොට මේ පශ්‍ය කියන ආඛ්‍යාත පදය දැක්ක ගමන් ඔබ වහන්සේලාට මතක් වන්නට ඕන, මතක් වෙන්නට ඕන මොකද්ද? ආශිර් ප්‍රේරණ ලෝට් ලකාරය. මතක ඇතිනේ නේද? ආශිර් ප්‍රේරණ ලෝට් ලකාරය. ඒකේ මධ්‍යම පුරුෂ ඒක වචන පදේ තමයි මේ පශ්‍ය කියලා කියන්නේ. කොහොමද ඒක වර්ණගෙන්නේ? පශ්‍ය පශ්‍යතම් පශ්‍යත. ඒකේ මුලටම ගත්තොත් පශ්‍යතු පශ්‍යතාම් පශ්‍යන්තු පශ්‍ය පශ්‍යතම් පශ්‍යත පශ්‍යානි පශ්‍යාව පශ්‍යාම. එතකොට මධ්‍යම පුරුෂ ඒක වචන පදය තමයි පශ්‍ය කියලා කියන්නේ. එතකොට අපිට කියනවා මෙතන ඇත්තනම විධානයක්, අනගිරීමක් වගේනේ. විධානයක් දක්වනවා මෙතන. මේ චිත්‍රය දිහා චිත්‍රං පශ්‍ය. චිත්‍රය බලන්න. බලන්න චිත්‍රය බලන්නකෝ. බලන්න මේ අපිට පළවෙනි වාක්‍ය වශයෙන් දීලා තියෙනවා. චතස්රක් වනිතා ජලාය ආගතවත්‍යා. චතස්රක් වනිතා ජලාය ආගතවත්‍යා. චතස්රක් වනිතා. වනිතාවෝ 4 දෙනෙක්. වනිතාවෝ 4 දෙනෙක් කියන එක තමයි චතස්රක් වනිතා කියලා කියන්නේ. ඒතර වනිතා කියන શબ્දය ආකාරාන්ත ස්ත්‍රීලිංග શબ્දයක්. වනිතා, වනිතේ, වනිතා, මාලා, මාලේ, මාලා, ගංගා, ගංගේ, ගංගා ආකාරාන්ත ස්ත්‍රීලිංග શબ્ද වර්ණගෙන ආකාරයයි මම මේ කතා කළේ. එතකොට මෙතන වනිතා શબ્දය ආකාරාන්තයි. ඒක ප්‍රථමා විභක්ති බහුවචනය තමයි වනිතා කියලා කියන්නේ. එතකොට ඒකට ඉස්සරහින් චතස්රක් කියන පදය යෙදිලා තියෙනවා. ඒ චතුර් શબ્දය ස්ත්‍රීලිංගේ වර්ණගිලා තියෙන
ආකාරය තමයි මේ චතස්රක් කියලා කියන්නේ. චතස්රක් කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයක වර්ණගෙන ආකාරය. ඒක කොහොමත් බහුවචන මේ පදයක්නේ චතුර් කියන එක. හතර තුනට මේ දෙකට වැඩි නම් අපි ගන්නෙ බහුවචන කියලානේ. එතකොට හතර කිව්වහම ගොඩක්. එතකොට ඒක වැටෙන්නේ මේ බහුවචනයට. එතකොට මේක ස්ත්‍රී ලිංගයේ වර්ණගිලා තියෙන ආකාරය තමයි චතස්රක් කියලා කියන්නේ. චතස්රක්. චතස්රක් වනිතා වනිතාවෝ හතර දෙනෙක්. බලන්න ජලාය ආගතවත්‍යා ජලාය ජලය පිනිස ජලය පිනිස මොන විභක්තියෙන්ද ඇවිල්ලා තියෙන්නේ? චතුර්ථී විභක්තියෙන්. අපි කිව්ව පිනිසාර්ථය අපි පාවිච්චි කරන්නේ චතුර්ථී විභක්තිය. මෙතන ප්‍රථමා විභක්තියෙන් වනිතා කියන එක ඇවිල්ලා තියෙනවා. චතස්රක් වනිතා කියන එක ඇවිල්ලා තියෙනවා ප්‍රථමා විභක්තියෙන්. ජලාය කියන එක චතුර්ථී විභක්තියෙන් ඇවිල්ලා තියෙනවා පිනිස කියන අර්ථේ. කාන්තාවෝ හතර දෙනෙක් ජලය පිනිස ආගතවත්‍යා පැමිණියාහ. කාන්තාවෝ හතර දෙනෙක් ජලය පිනිස පැමිණියාහ. මේක අතීත කෘදන්ත පදයක්. දැන්ට ඔබ වහන්සේලා මෙහෙම මතක තියාගන්න ඉදිරියේදී මේවා ඉගෙන ගන්න පුළුවන්. අතීත කෘදන්ත පදයක්. ආගත කියන පදය දැක්ක ගමම්ම පේනවා මේක අතීත කෘදන්තයක් කියලා. එතකොට ආගත වත්‍යා කියලා මෙතන බහුවචනෙන් තියලා තියෙනවා. ආගතවති ආගතවත්‍යව් ආගතවත්‍යා. ආගතවති ආගතවත්‍යව් ආගතවත්‍යා කියලා මේ ශබ්දයේ වර්ණගිලා තියෙනවා. ආගතවති ආගතවත්‍යව් ආගතවත්‍යා. එතකොට මේ ආගතවත්‍යා කියන එක මේ චතස්රක් වනිතා කියන එකට අනුරූපව තමයි මෙතන වර්ණගිලා තියෙන්නේ. ඒව ගැන ලකුවට හිතන්න අවශ්‍ය නැහැ. දැනට මේක අතීත කෘදන්ත පදයක්. ඒක මේ චතස්රක් වනිතා කියන එකට අනුරූපව වර්ණගිලා තියෙනවා කියලා මතක තියාගත්තාම ප්‍රමාණවත්. මේකේ මූලය ආගතවති ආගතවති ආගතවති. මේක තමයි මූලය. හරි. මූලය ඒක ආගතවති ආගතවත්‍යව් ආගතවත්‍යා කියලා වර්ණගෙනවා. එතකොට චතස්රක් වනිතා කියනකට අනුරූප තමයි ආගතවත්‍යා කියලා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට වනිතා ආගතවති වනිතේ ආගතවත්‍යව් වනිතා ආගතවත්‍යා. දැන් මේක ටිකක් සංකීර්ණ වෙන්න යන්නේ නිසා සරලව මතක තියාගන්න. චතස්රක් වනිතා කාන්තාව හතර දෙනෙක් ජලය පිණිස පැමිණියාහ. ඒ ඇති. ඒකා ජලං ආදාය ගෘහං ව්‍රජති. ඒකා අපි මේ ඒක ශබ්දේ වර්ණගීම කතා කරා. පුරුෂලිංගේ ඒකක්, ස්ත්‍රීලිංගේ ඒකා, නපුංසකලිංගේ ඒකම්. එතකොට ඒකා කියලා කියන්නේ එක් තැනැත්තියක්. එක් තැනැත්තියක් ජලං ජලය ආදාය ගෙන ආදාය ගෙන. එතකොට මේක පූර්වක්‍රියාවක්. පූර්වක්‍රියාවක්. එතකොට මෙතන අපිට පූර්වක්‍රියාවක් කියලා හිතාගන්න පුළුවන් මේ ආ කියන උපසර්ගයේ මුල් වෙලා යයන්න තියෙනවා. අපි ත්වා කියන එක තමා ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ නේද? ලිඛිත්වා පක්ත්වා ගත්වා හත්වා ඒ විදිහට අපි ත්වා ප්‍රත්‍යන්ත ව තියෙනවා නම් අපි කල්පනා කළා එතන පූර්වක්‍රියා කියලා. හැබැයි තවත් ක්‍රමයක් මම කියලා දුන්නා. උපසර්ගයක් මුලට ඇවිල්ලා යයන්නෙන් ඉවර වෙලා තියෙනවා නම් එතන තියෙන්නේ පූර්වක්‍රියාවක් කියලා සැක කරන්න. එතකොට එක්තැනැත්තියක් ජලය ආදාය ආදාය කියන්නේ ගෙන ගෘහං ගෙදරට නැත්නම් ගෙදර ව්‍රජතියයි. එතකොට ඒකා කියන්නේ මෙතන ප්‍රථමා විභක්තියෙන් යෙදිලා තියෙන්නේ. ඒක තමයි සබ්ජෙක්ට් එක. කර්තෘ එක්තැනැත්තියක් ජලය ගෙන ගෙදර ව්‍රජතියයි. ව්‍රජති
යයි. එක් තැනක් තියක් ජලයගෙන ගෙදර යයි. ඔන්න බලන්න ඊළඟ වාක්‍ය. අන්‍යා භාජනේන සරසක් ජලං උද්ග්‍රහීතුම් ආරබ්ධා. අන්‍යා භාජනේන සරසක් ජලං උද්ග්‍රහීතුම් ආරබ්ධා. අන්‍යා කියලා කියන්නේ අනික් තැනැත්තිය. භාජනේන භාජනය කරන කොටගෙන නැත්තම් භාජනයෙන් සරසක් සරසක් කියන්නේ විලෙන් ජලං ජලය උද්ග්‍රහීතුන් ගැනීමට ආරබ්ධා පටන් ගත්තීය. අනෙක් තැනැත්තිය භාජනයෙන් සරසක් විලෙන්. එතකොට මෙතන ශබ්දය සරස්. මේක නම් එච්චර හුරු නැතුව ඇති ඔබ වහන්සේලාට. නමුත් මතක තියාගන්න මේකේ මූලය සරස්. සරස්. එතකොට මේක පංචමී විභක්තියෙන් ඇවිල්ලා තියෙන සරසක් කියලා. එතකොට මේකේ විල්ලෙන් ජලය නැත්නම් පොකුණෙන් ජලය උද්ග්‍රහීතුන් ගැනීමට. එතකොට උද්ග්‍රහීතුම් අන්න තුම් එන්නේ අපි කිව්වේ මොන ක්‍රියාද? පූර්ව ක්‍රියාද? නෑ නේද? තුමන්තක් රහින උද්ග්‍රහීතුන් ගැනීමට. අපිට මේක වැදගත්. අපි කලින් කතා කරපු පාඩම මේ ආදාය කියන එක ඊටත් කලින් කතා කරපු. හරිද? ආරබ්ධා පටන් ගත්තීය. මේකත් අතීත කෘදන්ත පදයක්. ඒ ගැන වැඩි හිතන්න අවශ්‍ය නැහැ. දැනට තේරුම විතරක් මතක තියාගන්න. අනෙක් තැනැත්තිය භාජනයෙන් විලෙන් ජලය ගැනීමට පටන් ගත්තීය. විලෙන් ජලය ගනිද්දි වෙන්වීමක් නෙතියෙන්නේ නේද? එතන වෙන්වීමක් තියෙන්නේ. ඒකයි මෙතන පංචමී විභක්තියෙන් තිබ්බේ. අපි කිව්වා යම් කිසි දෙයක් නැත්තම් යම් කිසි දෙයකින් තැනකින් වෙන් වෙනවා නම් අපි ඒ වෙන්වීමේ සීමාව තියන්නේ අපි පංචමී විභක්තියෙන්. උදාහරණයක් විදිහට අපි කිව්වා ගමෙන් නගරයට යනවා. එතකොට ගමෙන් වෙන් වෙලා තමයි නගරයට යන්නේ. එතකොට ගම තියන්න ඕනේ පංචමී විභක්තියෙන්. සිංහලෙන් නම් අවදි විභක්තියෙන්. හරි? එතකොට ලිඳෙන් ජලය ගන්නවා කිව්වම එතනත් වෙන්වීමක් නෙතින්නේ නේද? එතකොට ලිඳෙන් කිව්වම මෙතන අවදි විභක්තිය. සිංහලෙන් නම් සංස්කෘතෙන් නම් පංචමී විභක්තියෙන්. තත් පාංශු මිශ්‍රිත ජලම්. තත් කියන්නේ එය පාංශු මිශ්‍රිත ජලම්. පාංශු කියලා කියන්නේ මොනවද? පස්නේ. වහන්සේලා වචනේ අහලා තිනු පාංශු කාදනය නේද? පාංශු කාදනය කියලා ඒ වචනේ අහලා තියෙනවනේ. එතකොට එය පස් මිශ්‍රිත ජලයයි. එය පස් මිශ්‍රිත ජලයයි. ග්‍රීෂ්මේ අස්මින් ප්‍රදේශේ පාරිශුද්ධ පානීය ජලම් ලබ්ධුම් මහෝත්සාහං කර්තව්‍යම්. ග්‍රීෂ්මේ කියන්නේ ග්‍රීෂ්ම කාලේ, ගිම්හාන කාලේ. අස්මින් ප්‍රදේශේ සප්තමී විභක්තියේ. අර ග්‍රීෂ්මේ කියලා කියන්නේ කාලාර්ථේ සප්තමී. කාලේ හංගවන අර්ථයේ සප්තමී විභක්තිය පාවිච්චි වෙනවනේ. ප්‍රභාතේ, රාත්‍රව් මේ විදිහට. මෙතන ග්‍රීෂ්මේ කියන්නේ වසන්තේ, වසන්ත කාලයේ. මෙතන ග්‍රීෂ්මේ ග්‍රීෂ්ම කාලයේහි අස්මින් ප්‍රදේශේ. මෙතන අස්මින් ප්‍රදේශේ කියලා කියන්නේ මේ ප්‍රදේශය. එතකොට ආධාර විභක්තිය. සිංහලේ ආධාර විභක්තිය, සංස්කෘතේ සප්තමී විභක්තිය. අස්මින් ප්‍රදේශේ මේ ප්‍රදේශයේහි පාරිශුද්ධ පානීය ජලං. පාරිශුද්ධ කියලා කියන්නේ පිරිසිදු පානීය ජලය ලබ්ධුම්. ඔන්න ආයි තුමන්තක් ක්‍රියාවක් හම්බුණා. හැබැයි මේක ටිකක් වෙනස්. ලබ් ධාතුවට තුම් ප්‍රත්‍ය, ලබ් ධාතුවට තුම් ප්‍රත්‍ය එකතු වෙලා තමයි ලබ්දුම් කියලා හැදෙන්නේ. ඒක චුට්ටක් වෙනස්. පොඩ්ඩක් වෙනස්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕන. ඒ වගේ එකක් දෙකක් අපිට හම්බෙනවා. මතක ඇතිනේ අනාගත කාලාක්‍යයත් ඉගෙන ගනිද්දිත් අපිට හම්බුණා. ඒ වගේ මේ තුමන්තක් ක්‍රියාවලත් ඒ වගේ එකක් දෙකක් තියෙනවා. එතකොට ලබ් ධාතුවට තුම් එකතු වෙලා ලබ්දුම් කියලා හැදෙනවා. ලබ්දුම්.
මේ ප්‍රදේශයේ පාරිශුද්ධ පානීය ජලය ලබන්නට මහෝත්සාහං කර්තව්‍යං. ග්‍රීෂ්ම කාලයේ මේ ප්‍රදේශයේ පිරිසිදු පානීය ජලය ලබන්නට මහා උත්සාහයක් කළ යුතුය. කරන්නට ඕන. මෙතන මහෝත්සාහං කියන පදේ ගැන මම ඔබ වහන්සේලාට කියලා දෙන්න ඕන. ඒක ස්වර සංධියෙන් සංධි වුණ පදයක්. මේක කැඩෙන්නේ මහා උත්සාහං. අපි ඒක ලියලා බලමු. මහා උත්සාහං. මහා උත්සාහං තමයි මහෝත්සාහං වෙන්නේ. ඒක හැදෙන විදිහ බලමුකෝ අපි හිමීට. මහා උත්සාහං. එතකොට මේ මහා කියන පදයේ අවසානයේ තියෙන අකුරේ මොකක්ද අවසානයේ තියෙන අකුර? හානේ. ඒකේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. ස්වර ව්‍යංජන වෙන් කරාම අල් හයන්නයි ආයන්නයි. මහා උත්සාහං. හරිද? සංධිකාරයට අපි ලක් කරන්නේ මුල් පදේ අග අකුරත් අග පදේ මුල අකුරත්. එතකොට මේ මුල් පදේ අග අකුර තමයි ආ යන්න. අග පදේ මුල අකුර තමයි උ යන්න. ඔක සිංහල ගත්තත් පාලි ගත්තත් ඒක එහෙමම තමයි. සංස්කෘතෙත් එහෙම තමයි. මුල් පදේ අග අකුර ස්වර ව්‍යංජන වෙන් කරා. ඊට පස්සේ අපිට ආයන්න, ඊට පස්සේ අග පදේ මුල අකුර උයන්න. මේ ආයන්නටයි උයන්නටයි පොඩි හාමුදුරුවනේ එකතු වෙනවා. මොකක්ද? ඕ යන්න. ඕ යන්න. ඊට පස්සේ මේ අල් හයන්න ඕ යන්නට එකතු වෙලා මහෝ වෙලා මහෝත්සාහං වෙනවා. පැහැදිලිද? මහෝත්සාහං වෙච්ච විදිහ. මහෝත්සාහං. මහෝත්සාහං හැදෙන්නේ එහෙමයි. දැන් මේ වගේ තවත් උදාහරණයක් මතකද? මෙන්න මේක බලන්න. මේක ඔබ වහන්සේලා හැමෝම දන්නවා. ග්‍රාම උදය. ග්‍රාම උදය. බලන්න මේකේ අග මුල් පදේ අග අකුරේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. මුල් පදේ අග අකුර මයන්න. ඒකේ ස්වර ව්‍යංජන වෙන් කරාම අ. ඊට පස්සේ උදය. අයන්නටයි උයන්නටයි එකතු වෙනවා මොකද්ද? ඕ යන්න. ඕ යන්න. පාර හැදෙනවා ග්‍රාමෝදය කියලා. මෙතන ආයන්න තිබ්බත් අයන්න තිබ්බත් උයන්න තිබ්බත් ඌයන්න තිබ්බත් අයන්න තිබ්බත් ආයන්න තිබ්බත් උයන්න තිබ්බත් ඌයන්න තිබ්බත් මෙතන එක අපිට ගන්න වෙන්නේ ඕ යන්න. මෙතන ගන්න වෙන්නේ ඕ යන්න. මෙතන අයන්න තියෙන්න පුළුවන් සමහර වෙලාවට ආයන්න තියෙන්න පුළුවන්. සමහර වෙලාවට උයන්න තියෙන්න පුළුවන් ඌ යන්න තියෙන්නත් පුළුවන්. එතකොට ඒකේ මොකක් තිබ්බත් ඕ යන්න තමයි ආදේශ වෙන්නේ. ග්‍රාමෝදය කියන එක හැදෙන්නේ එහෙමයි. ග්‍රාම උදය ග්‍රාමෝදය. නගර උදය නගරෝදය. තව ඒ වගේ හරි ලස්සන පදයක් තියෙනවා. මහින්ද උදය මහින්දෝදය. මතක ඇතිනේ නේද? එතකොට ඒක හැදෙන්නෙත් එහෙමයි. මහින්ද උදය මහින්දෝදය. චන්ද්‍ර උදය චන්ද්‍රෝදය. සූර්ය උදය සූර්යෝදය. එහෙම. අපි දැන් යම් පාඩමට එතකොට මේ සංධිය ඔබ වහන්සේලාට තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි යමු ඉස්සරහට. අත්‍රාන්තරේ ද්වේ වනිතේ හසත්‍යව් විනෝදේන සංලපත. අත්‍රාන්තරේ අන්න එතනක් තියෙනවා සංධියක්.
සංදිය හන්දි කඩා ගන්න නැතුව විසන්ධි කරගන්න ඕන. කොහොමද ඒක විසන්ධි කරගන්නේ? අත්‍රාන්තරේ මෙතන මේ ආයන්න තියෙනවනේ. එතකොට පොඩ්ඩක් සැක කරන්න ඕන මෙතන අනිවාර්යයෙන්ම සංදියක් තියෙනවා. කොහොමද කැඩෙන්නේ? මේක අත්‍ර අන්තරේ සංදි විසන්ධි කරද්දී ඒ විසන්ධි කරන පද දෙකේ අර්ථ තියෙන්න ඕන. අපිට ඕන විදියට විසන්ධි කරන්න බෑ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අත්‍ර ආන්තරේ වෙන්න බැරි කියලා. ආන්තරේ කියලා එකක් නැහැ. එතකොට අත්‍රා අන්තරේ කියලා මේව කරන්න බැරි. එතකොට අත්‍රා කියලා පදයක් නැහැ. එතකොට සංදි විසන්ධි කරද්දී මේ දෙකේම අර්ථ සහිත වෙන්න ඕන. එතකොට අත්‍ර අන්තරේ තමයි අපි අහලා තියෙන්නේ. එතකොට අයන්න එකතු වුණාම තමයි ආයන්න හැදෙන්නේ. අර සුර අසුර සුරාසුර වගේ. සුර අසුර සුරාසුර වගේ මෙතන අත්‍ර අන්තරේ අත්‍රාන්තරේ මේ අතර කියන එක තේරුම. ද්වේවනිතේ කියලා කියන්නේ කාන්තාවෝ දෙදෙනෙක්. හසත්‍යව් විනෝදේන සංලපතා. හසත්‍යව් මෙන්න මේක පොඩි වැරදීමක් තියෙනවා. හසත්‍යව් නෙවෙයි හසන්ත්‍යව් වෙන්න ඕන. හසන්ත්‍යව් වෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? ඔබ වහන්සේලාටත් ඒක බලන්න පුළුවන්. මම මේ කියන්නේ මේක අපේ ගුරුවරුන්ට ද්වාදී ගණික, චුරාදී ගණික, දිවාදී ගණික අපේ පොඩි හාමුදුරට තේරෙන්නේ නැති වෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ද්වාදී ගණික, චුරාදී ගණික, දිවාදී ගණික ධාතු වල වර්තමාන කෘදන්ත ප්‍රත්‍ය එකතු වුණාම අත්නේ. හරිද? අත්නේ. එතකොට ඒක ස්ත්‍රී ප්‍රත්‍ය හදද්දී අල් නයන්නක් එකතු කරන්න ඕන. දිවාදී, චුරාදී හා ද්වාදී. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් පච්චත් කියලා හැදෙනවා. ඒකේ වර්තමාන කාල ස්ත්‍රී ස්වරූපේ කෘදන්ත පදේ හදද්දී වර්තමාන කාල ස්ත්‍රී කෘදන්ත පදේ හදද්දී පචන්ති කියලා තමයි එන්නේ. පචන්ති කියලා තමයි එන්නේ. හරි? එතකොට මේකෙත් හස් කියන ධාතුව ඇවිල්ලා ද්වාදී ගණික ධාතුව. ඒ නිසා මේකේ හසන්ති කියලා තමයි හැදෙන්නේ. හසන්ත්‍යව් කියලා තමයි මෙතන හැදෙන්න ඕන. හසන්ත්‍යව්. මං හිතනවා මේක අපේ පුංචි හාමුදුරුවන්ට තේරෙන්නේ නැති වෙයි. හැබැයි මේක තව ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ දිවාදී ගණය, ද්වාදී ගණය, ඊළඟට චුරාදී ගණය, ඊළඟට මොකද්ද මේ වර්තමාන කෘදන්ත කියන්නේ? මොකද්ද වර්තමාන කෘදන්තෙන් හැදෙන ස්ත්‍රී ස්වරූපය කියන්නේ? මට මෙතන මම උත්සාහ කළේ මෙතන හසන්ත්‍යව් කියන එක තමයි මෙතනට එන්නේ. එච්චර ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. හසන්ත්‍යව් කියලා මෙතන හදාගන්න. හසන්ත්‍යව්. එතකොට හසන්ත්‍යව් කියන එකයි මෙතනට එන්නේ. ඒක තමයි මට කියන්න ඌමනාව තිබ්බේ. අර ටික අපේ ගුරු හාමුදුරන් වහන්සේලාට මා මතක් කරනවා. එතකොට අත්‍රාන්තරේ මේ අතර ද්වේවනිතේ වනිතාවෝ දෙදෙනෙක් සිනාසෙමින් විනෝදයෙන් සංලපතක් අල්ලාප සල්ලාපේදලා ඉන්නවා. එතකොට ද්වේවනිතේ කියන්නේ දෙන්නෙක්නේ. ඒ නිසා තමයි සංලපතක් උනේ. සල්ලාපේදී සිටිති. ජලං භාජනාත් බහික්ශ්‍රවතේ. ඔන්න මේ කයිවාරු ගහන නිසා මොකද වෙන්නේ? ජලය භාජනාත් බහික්ශ්‍රවතේ. ජලය භාජනයෙන් පිටතට වැగిරෙනවා. ජලය භාජනයෙන් පිටතට වැగిරෙනවා. තත් අනාදෘත්‍ය තේ සම්භාෂිතුම් උච්චත. ඔන්න මේ ඒක අනාදෘත්‍ය මෙතන පූර්ව ක්‍රියාවක්. ඒක නොසලකා තේ කියලා කියන්නේ මෙතන ඔව්හු නෙවෙයි. සක්තව් තේ කියන එතන තේ නෙවෙයි. සාතේ තාක් වල ද්විවචනය. තේ කියලා කියන්නේ ඇයලා දෙදෙනා සංഭാෂණය කරන්නට කැමති වෙති. ඒ බලන්න ඉතින් ලෝකෙ පෙරළුණක් කමන්නේ කතා කර ඉන්න ඩබලත් එක්ක. අයං මහා අපරාධයක්. මේක මහා අපරාධයක්. එතකොට මහා අපරාධයක් කියන්නේ පුරුෂලිංග. එතකොට ඒකට අනුරූපව අයං මහා අපරාධයක් කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. මේක මහා අපරාධයක්.
ආහාරේන විනා අස්මාබික් කතිපය දිනානි අපි ජීවිතුම් ශක්‍යම්. ආහාරේන විනා විනා කියන නිපාතයත් එක්ක තෘතියා විභක්ති පදයක් තමයි අපි දාන්නේ. තෘතියා විතරක් නෙමෙයි ද්විතියා දාන්නත් පුළුවන්. පංචමී දාන්නත් පුළුවන්. ද්විතියා පංචමී තෘතියා තුනම දාන්න පුළුවන්. එතන මෙතන දාලා තියෙන්නේ තෘතියා විභක්තිය. ආහාරේන විනා ආහාරයෙන් තොරව අස්මාබික් අප විසින් කතිපේ දිනානි අපි දින කිහිපයක්වත් ජීවත් වෙන්නට හැකිය. ආහාරයෙන් තොරව අපට දින කිහිපයක් ජීවත් වෙන්න පුළුවන්. ජීවිතුම් ඔන්න අපිට ආයත් පදයක් හම්බුණා. තුමන්තක් ක්‍රියා ජීවිතුම්. කින්තු ජලේන විනා ඔන්න තෘතියා විභක්තියත් එක්ක විනානිපාතය. එහෙම වුණත් ජලේ නැතිව හෝරාද්වයම් හෝරා දෙකක්වත් සුඛේන සුවෙන් උෂිතුම් කියලා තියෙනවා මෙතන. වස්තුම් කියන එකට වාසය කරන්නට මෙතනක් තියෙන්නේ තුමන්ත ක්‍රියාවක්. බලන්න වස් ධාතුව ashtadhyayi.com එකේ කොහොමද තියෙන්නේ කියලා. ඒක තුමන්ත රූපය. උෂිතුම්ද වස්තුම්ද කියලා. එතකොට මෙතන තුම් අන්ත වෙලා තියෙන්නේ. එතකොට මෙතනත් තුමන්ත ක්‍රියාව. අශක්‍යම් නොහැකිය. එතකොට එහෙම වුණත් ජලයෙන් තොරව හෝරා දෙකක්වත් සුවසේ වෙසෙන්න බෑ අපිට. කෑම නැති වුණාම අපිට කතිපේ දිනානි දින කිහිපයක් හරි ඉන්න පුළුවන්. හැබැයි වතුර නැතුව හෝරා දෙකක්වත් ඉන්න බෑ. ජල මූලාශ්‍රයානි ස්වභාව ධර්මස්ය අතිශයානර්ගානි අංගානි. ජල මූලාශ්‍රයන් ස්වභාව ධර්මස්ය ස්වභාව ධර්මේ අතිශය අනර්ගානි තමයි අතිශයානර්ගානි උනේ. මෙතනත් සංදියක් අතිශය අනර්ගානි කියන එක. අතිශය අනර්ගානි තමයි අතිශයානර්ගානි උනේ. අතිශය වටිනා අංගයෝ වෙති. ජල මූලාශ්‍රයෝ ස්වභාව ධර්මේ අතිශයින් වටිනා අංගයෝය. තස්මාත් කියන්නේ therefore එම නිසා ප්‍රාණං විතීයං කෘත්වා කියන්නේ පූර්ව ක්‍රියාවක්. පන දෙවැනි කොට අස්මාබික් අප විසින් ජලය රක්ෂිතව්‍යම් රැකිය යුතුය. තේරුණාද? බලන්න ආයෙත් මම නිකන් උඩින් කියාගෙන යනවා. චිත්‍රම් පශ්‍ය චිත්‍රය බලන්න. චතස්රක් වනිතාව 4 දෙනෙක් ජලයේ පිනිස පැමිණියාහ. කාන්තාව 4 දෙනෙක් ජලයට පැමිණියා. එක්තැනැත්තියක් ජලයගෙන ගෙදර යයි. එතන ව්‍රජති වර්තමාන කාලින් තියෙන. අන්‍ය අනෙක් තැනැත්තිය භාජනයෙන් විලෙන් ජලය උද්ග්‍රහීතුම් එතන තුමන්ත ක්‍රියාවක් ආරබ්ධා පටන් ගත්තීය. තත්තය පාංශු මිශ්‍රිත ජලං පස් මිශ්‍ර වූ ජලයයි. ග්‍රීෂ්ම කාලයේ අස්මින් ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ පාරිශුද්ධ පානීය ජලම් පිරිසිදු පානීය ජලය ලබන්නට මහත් උත්සාහයක් කරන්න ඕන කළ යුතුය. මේ අතර ද්වේවනිතේ කාන්තාවෝ දෙදෙනෙක් සිනාසෙමින් විනෝදයෙන් සල්ලාපයේ යෙදී සිටිත්. ජලං භාජනාත් බහික්ෂ්‍රවතේ ජලය භාජනයෙන් පිටතට වැగిරෙනවා. එය අනාදෘත්‍ය නොසලකා තේ කියන්නේ ඇයලා දෙදෙනා සම්භාෂිතුම් ඔන්න තුමන්ත ක්‍රියාවක් ඉච්ඡතක් කැමති වෙති. අයම් මහා අපරාධක්. මේක මහා අපරාධයක්. ආහාරේන විනා ආහාරයෙන් තොරව අපට දින කිහිපයක් ජීවත් වන්නට හැකිය. එහෙම වුණත් ජලේන විනා ජලයෙන් තොරව හෝරා දෙකක්වත් සැපසේ වසන්නට නොහැකිය. මෙතන උෂිතුම් නෙවෙයි වස්තුම් වසන්නට එතන තුමන්ත ක්‍රියාවක් නොහැකිය. ජල මූලාශ්‍ර ස්වභාව ධර්මස්ය ස්වභාව ධර්මේ අතිශයින් වටිනා අංගයෝ වෙති. ජල මූලාශ්‍රයෝ. තස්මාත් ඒ නිසා ප්‍රාණං විතීයං කෘත්වා පන දෙවෙනි කොට
අප විසින් ජලය රැකිය යුතුය. මං හිතනවා ඔබ වහන්සේලාට මේ පාඩම තේරෙන්නට ඇති කියලා. එතකොට බලමු 16 අභ්‍යාසය ඉහත දක්වා ඇති ඡේදයේ සඳහන් සියලු පූර්ව ක්‍රියාපද සහ තුමන්තක් ක්‍රියාපද උපුටාගෙන වෙන වෙනම ලයිස්තුවක් සකස් කරන්න. එතකොට අපි ඒක පාඩම ඇතුලේ කතා කළා නේද? පූර්ව ක්‍රියාපද මොනවද? තුමන්තක් ක්‍රියාපද මොනවද? ඉතින් මම ආයේ ලයිස්තුගත කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබ වහන්සේලා සාවධානව පාඩමට ඇහුම්කන් දීලා මේ අභ්‍යාසය කරන්න ඕන. හරිද? මම පාඩම ඇතුලේ පූර්ව ක්‍රියාපද මොනවද? තුමන්තක් ක්‍රියාපද මොනවද කියලා වෙන වෙනමම සඳහන් කළා. ගුරුතුමාගේ උදව් ඇතිව මෙම ඡේදයේ සිංහලයට නගන්න. ඒකත් කරන්න පුළුවන්නේ. මම ඒක කියලා දුන්නනේ දැන්. සියලු දෙනා එක්ව ඡේදය ශබ්ද නගා කියවන්. ඒකත් ඔබ වහන්සේලා හැම දිනාටම පුළුවන්. එහෙනම් 16 අභ්‍යාසය ඔබ වහන්සේලාට බාරයි. 16 අභ්‍යාසය පහත දැක්වෙන පද නිවැරදි අනුපිළිවෙලට පෙළගස්වා වාක්‍ය නිර්මාණය කර අභ්‍යාස පොතේ ලියන්න. ඊළඟට තියෙන ගුරුතුමාගේ උදව් ඇතිව ඔබ පිළිවෙලින් සැකසූ වාක්‍ය සිංහලයට පෙරලා අභ්‍යාස පොතේ ලියා වැරදි නිවැරදි කර ගන්න කියලා තියෙනවා. එතකොට අපිට මෙතන තියෙනවා වචන දීලා තියෙනවා. ඒ වචන උපයෝගී කරගෙන වාක්‍ය නිර්මාණය කරන්නයි තියෙන්නේ. ඒක පිළිවෙලකට නැහැ. අපිළිවෙලකට දාලා තියෙන ආඛ්‍යාත පදේ කොහේවත්, උක්තේ කොහේවත්, පූර්ව ක්‍රියාපද කොහේවත්, තුමන්තක් ක්‍රියාපද කොහේවත්, කර්මපද කොහේවත්. එතකොට ඒවා අපිට ගාන්ට සෙට් කරගෙන තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. එතකොට හොඳ සතියකින් තමයි මේ වැඩේ කරන්න ඕන. බලන්න තියෙන පද පළවෙනි එකේ ගෘහ්ණාති. ගෘහ්ණාති ආගම්‍ය ජලං බිලාත් ග්‍රහීතුං වනිතා ජලාය. ගෘහ්ණාති ආගම්‍ය ජලං බිලාත් ග්‍රහීතුං වනිතා. එතකොට මේකේ සබ්ජෙක්ට් එක මොකක්ද බලන්න. වනිතා නේද? වනිතා. ඔන්න මෙයා තමා එක පළවෙනියට එන්න ඕන එයා. එයා කිව්වේ වනිතා. බලන්න එතකොට මේක ආඛ්‍යාත පදය. මෙතන පද 7ක් තියෙනවා. 7යි. එතකොට 7 වෙනි තැන ආඛ්‍යාතයෙන් අපි දෙන්නේ අන්තිම එක. බලන්න ආඛ්‍යාත පදේ මොකක්ද? ගෘහ්ණාති. ගෘහ්ණාති තමයි ආඛ්‍යාත පදේ. එක වනිතා. එතකොට වනිතා ගෘහ්ණාති. එතකොට දැන් අපි බලමු මෙතන ජලාය කියන එක වෙනස් කරලා ඔබ වහන්සේලා ජලං කියලා සකස් කරගන්න. නැත්නම් මෙතන වැඩේ අවුල් වෙනවා. ඒකට හේතුව මම කියන්නම්. වනිතාව මොකක්ද? ජලං ග්‍රහීතුං ආගම්‍ය. වනිතාව ජලං ග්‍රහීතුං ආගම්‍ය. ජලය ගැනීමට පැමිණ සිදුරෙන් ජලය ගනී. හරි? මෙතන වනිතාව ජලය පිණිස ගැනීමට පැමිණ කිව්වහම පොඩි නොගැලපීමක් තියෙනවා. වනිතාව ජලය පිණිස ගැනීමට පැමිණ කිව්වහම පොඩි නොගැලපීමක් තියෙනවා. වනිතාව ජලය පිණිස ගැනීමට පැමිණ.
ජලය ගැනීමට පැමිණෙන වෙන්න ඕන. තව ජලං ග්‍රහීතුං ආගම්‍ය. වනිතාව ජලය ගැනීමට ග්‍රහීතුං ආගම්‍ය පැමිණ එතන පූර්ව ක්‍රියාවක්. ආ කියන උපසර්ගය යෙදිලා තියෙන නිසා මෙතන ය තියෙනවා පිටිපස්සේ. එතකොට වනිතාව ජලය ගැනීමට පැමිණ සිදුරෙන් ජලය ගනි. හරිනේ පළවෙනි වාක්‍යය. දෙවෙනි වාක්‍ය බලන්න මොකද්ද? සබ්ජෙක්ට් එක හොයාගන්න ඕන. සබ්ජෙක්ට් එක මොකක්ද? සා. ඔන්න එක කියලා දැම්මා මං එතනට. එතනත් හතක් තියෙනවා. එතනත් හතක් තියෙනවා. ඔන්න එක බලන්න මේකේ ආඛ්‍යාතය අනයත් එක අතීත කාල ආඛ්‍යාත පදයක්. සා අනයත් ඇය ගෙන ගියාය. එතකොට සා ඇය මොකද්ද? ඇය ජලං නේතුං ජලය ගෙන ඒමට වේභාජනේ ඒව 4 5 6 7 වේභාජනේ ඒව භාජන දෙකක්ම ගෙන ගියාය. සා කියන්නේ සබ්ජෙක්ට් එක ඇය. ජලං නේතුන් කියන්නේ ගෙනෙන්නනේ. මොනව ගෙනෙන්නටද? ජලං නේතුන් ජලය ගෙනෙන්නට. වේභාජනි භාජන දෙකක් ඒව කියන්නේම අනයත් ගෙන ගියාය. හරිද? සා ජලං නේතුං හරි සා ජලං නේතුං වේභාජනේ ඒව අනයත්. මෙතන අනයත් කියන එක අවසානට එන්න ඕනි. මම දෙක කියලා දැම්මට එතකොට කොහොමද පිළිවෙල එන්න ඕන? සා කියන එක හරිද? එක ඊට පස්සේ ජලං නේතුං වේ භාජනේ ඒව අනයත්. එහෙමයි එන්න ඕනේ. තේරුණානේ? ඊළඟ වාක්‍ය බලමු. සබ්ජෙක්ට් එක ශ්‍රාමණේරක් සාමණේරයන් වහන්සේ චින්තයේදී සිතයි. එතනත් හතක් තියෙනවා. ඔන්න එක සාමණේරයන් වහන්සේ, 7 චින්තයේදී. මොකක්ද? මොකද්ද වෙන්න ඕන? සාමණේරයන් වහන්සේ විහාරෝද්‍යානං ගන්තුං විහාරෝද්‍යානයට යන්නට පුෂ්පානි චේතුං මල් නෙලන්නට මල් කඩන්නට සිතයි. සාමණේරයන් වහන්සේ පුෂ්පානි චේතුං මල් කඩන්නට විහාරෝද්‍යානයට යන්නට සිතයි. ඒක මේ වෙනස් වෙන්න ඕන. සාමණේරයන් වහන්සේ පුෂ්පානි චේතු මල් කඩන්නට විහාරෝද්‍යානයට යන්නට සිතයි. එතකොට ශ්‍රාමණේරක්
පුෂ්පානි චේතුං හරිද විහාරෝද්‍යානං ගන්තුං චින්තේති. එහෙමයි වෙන්න ඕන. සාමණේරයන් වහන්සේ මල් කඩන්නට විහාරෝද්‍යානයට යන්නට සිතයි. හරිද 1 2 මෙතන 3 ශ්‍රාමණේරක් පුෂ්පානි චේතුං ඊළඟට විහාරෝද්‍යානං ගන්තුං චින්තේති. 6යි තියෙන්නේ මෙතන 6යි. මෙතන ටිකක් පැටලෙනවා. අපි හිමීට කරන්න ඕනි මේක වාක්‍ය අර්ථවත් වෙන්නත් ඕන. උක්තේ ආඛ්‍යාතේ ගැලපෙන්නත් ඕන. ඒ අන්තරා කොටස් හරියට එන්නත් ඕන. මේක ටිකක් චැලෙන්ජ් එකක් ඊළඟ වාක්‍ය කාලං ජලාය ද්වේ සල්ලපිතුං ගත්වා නයතක් හසිතුංච වනිතේ. එතකොට බලන්න වනිතේ මොන වනිතේද ද්වේ වනිතේ 1 2 ද්වේ වනිතේ කාන්තාවෝ දෙදෙනා හරිද කාන්තාවෝ දෙදෙනා නයතක් ඒකනේ ආඛ්‍යාතේ 8 මෙතන 8ක් තියෙන 1 2 3 4 5 6 7 8 ද්වේ වනිතේ කාන්තාවෝ දෙදෙනා නයතක් යවත් මොකද්ද යවන්නේ කාලය. එතකොට 7 කාලං නයතක් කාලය යවනවා. ද්වේ වනිතේ කාන්තාවෝ දෙදෙනා ජලාය ගත්වා ජලය පිණිස ගොස් සල්ලපිතුං සල්ලාපේ දෙන්න සිනාසෙන්නට කාලය ගෙවා දමත්. එහෙමනේ ද්වේ වනිතේ කාන්තාවෝ දෙදෙනා ජලය පිණිස ගොස් සල්ලපිතුං සල්ලාපේ දෙන්නට සිනාසෙන්නට කාලය ගෙවා දමත්. ඊළඟ වාක්‍ය ධාතුන් අවශ්‍යකානි ධනවාන් චින්තයිත්වා චේතුන් සමහරබත ද්‍රව්‍යානි මහා දානං. එතකොට ධනවාන් කියලා කියන්නේ මෙතන උක්තය ධනවාන් කියලා කියන්නේ ධනවතානේ. ධනවතා සමහරබත පටන් ගත්තේය. එතකොට මෙතන පද 1 2 3 4 5 6 7 8යි. 8 වෙනි තැන හිමි වෙන්නේ සමහරබත. ධනවාන් සමහරබත දානපතියා පටන් ගත්තේය. දානපතියා මොකක්ද? අවශ්‍යකානි ද්‍රව්‍යානි. අවශ්‍යකානි ද්‍රව්‍යානි කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය චේතුන් රැස් කරන්නට චින්තයිත්වා සිතා හරිද ධනපතියා අවශ්‍යකානි ද්‍රව්‍යානි අවශ්‍ය ද්‍රව්‍ය රැස් කරන්නට සමහරබත පටන් ගත්තේය. එතකොට ධනවතා මහා දානං ධාතු මහා දානයක් දෙන්නට චින්තයිත්වා සිතා. අන්න එහෙමයි ගැලපෙන්නේ නේ. ධනවතා මහා දානං ධාතු 3
ධනවාන් මහා දානං දාතුන් චින්තයිත්වා ධනවතා මහත් දානයක් දෙන්නට හිතලා අවශ්‍යකානි පහ හය ද්‍රව්‍යානි චේතුන් රැස් කරන්නට පටන් ගත්තේ. දැක්කද ඒක ගලපන විදිහ? සබ්ජෙක්ට් එක හොයාගත්ත ධනවාන් සමාර්බත පටන් ගත්තේ කියලා හොයාගත්තා. ඊට පස්සේ අවශ්‍යකානි වලට සෙට් වෙන්නේ ද්‍රව්‍යානි. මොකද ඒක දෙකම එකම විභක්ත්‍යන්තව තියෙන නිසා අවශ්‍යකානි ද්‍රව්‍යානි නම් චේතුන්. අනේ රැස් කරන්නට. ඊට කලින් මහා දානං ධාතු මහා දානයක් දෙන්නට සිතා අවශ්‍යකානි ද්‍රව්‍යානි අවශ්‍ය ද්‍රව්‍ය රැස් කරන්නට පටන් ගත්තේය. මහා දානයක් දෙන්න හිතලා එපයි අවශ්‍ය ද්‍රව්‍ය රැස් කරන්න. ඒ නිසා කර්තෘගේ අවසාන ක්‍රියාවට කලින් තමයි මේක එන්න ඕන. මේක කියන්නේ මහා දානං ධාතුන් චින්තයිත්වා. ඊළඟට 6 වෙනි වාක්‍ය ගන්තුන් ආගච්ඡති පාතුන් වනාත් නදීන් ජලං ගජයූතක්. ගජයූතක් කියන්නේ ඇත්රැළ. ඔන්න එක ආගච්ඡති ඔන්න එක 1 2 3 4 5 6 7 ආගච්ඡති ගජයූතක් ආගච්ඡති කියන්නේ ඇත්රැළ එයි. ඇත්රැළ ජලං පාතුන් නදීන් ගන්තුන් වනාත් ආගච්ඡති. ඇත්රැළ ජලය බොන්නට නදියට යන්නට නදිය වෙත යන්නට වනයන්නේ. එහෙම එක ගන්න. 7 වෙනි වාක්‍ය දේශයිතුන් නාම ධර්මං බුද්ධක් වාරාණසී අගච්ඡත් නගර. බුද්ධ ඔන්න එක බුදුහාමුදුරු අගච්ඡත් වැඩිසේක 1 2 3 4 5 7 අගච්ඡත් වැඩිසේක. බුද්ධක් ධර්මං දේශයිතුන් ධර්මයේ දේශනා කරන්නට 3 4 වාරාණසී නාම නගරං අන්න 3 4 5 6 7 බුද්ධක් එක බුදුහාමුදුරුවෝ හරිද ධර්මං 2 දේශයිතුන් 3 හරිද හරි. බුද්ධක් 1 බුදුහාමුදුරුවෝ ධර්මං 2 දේශයිතුන් 3 වාරාණසී 3 4 නාම 5 6 නගරං 7 අගච්ඡත්. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නට වාරාණසී බරණැස් නම් නගරයට වැඩිසේක. ඊළඟට අවසාන එක බුද්ධං ප්‍රතිග්‍රහීතුන් වා නගච්ඡාමක් භික්ෂවක් ඉති කරතුන් වා අදිත්‍යං පංච වර්ගීයාක් අමන්ත්‍රයන් දෘෂ්ට්වා. අන්න පංච වර්ගීයාක් භික්ෂවක් තමයි මේකේ එක. පංච වර්ගීයාක් භික්ෂවක් අමන්ත්‍රයන් මන්ත්‍රණය කළහ. ඒක තමයි ආඛ්‍යාතේ. බලන්න ඊට පස්සේ බුද්ධං දෘෂ්ට්වා බුදුහාමුදුරුවෝ දැක බුදුරජාණන් වහන්සේ දැක පංචවර්ගීයාක් භික්ෂවක් පස්වග තවුසෝ බුදුහාමුදුරුවෝ බුද්ධං දෘෂ්ට්වා ඔන්න
දෙක බුද්ධං දෘෂ්ට්වා දැක අතිත්‍යං කර්තු අතිත්‍යං කර්තුන් කියන්නේ ආගන්තුක සත්කාර කරන්නට හෝ පිළිගැනීමට හෝ නගච්ඡාම හතට නගච්ඡාමක් ඉති අමන්ත්‍රයන් මන්ත්‍රණය කළහ සාකච්ඡා කළහ බලන්නේ කායි පංචවර්ගියක් භික්ෂවක් පස්වග තවුසෝ බුද්ධං දෘෂ්ට්වා බුදුහාමුදුරුවෝ දැකලා ප්‍රතිග්‍රහීතුන් වා පිළිගන්නට හෝ අතිත්‍යං කර්තුන් වා ආගන්තුක සත්කාර කරන්නට වා හෝ නගච්ඡාමක් නොයමු ඉතියයි අමන්ත්‍රයන් සාකච්ඡා කළහ. එතකොට මං හිතනවා පැහැදිලි ඇති කියලා. බලමු අපි ආයෙත් වනිතා ජලං ග්‍රහීතුං ආගම්‍ය බිලාත් ජලං ගෘහ්ණාති. වනිතාව ජලය ගැනීමට පැමිණ සිදුරෙන් ජලය ගනී. සමාවෙන්න දෙවෙනි වාක්‍ය සා ඇය ජලං නේතුන් ජලය ගෙන යන්නට ද්වේ භාජනේ ඒව භාජන දෙකක්ම අනයත් ගෙන ගියාය. ඊළඟට ශ්‍රාමණේරක් සාමණේරයන් වහන්සේ පුෂ්පානි චේතුම් මල් කඩන්නට විහාරෝද්‍යානං ගන්තුන් විහාරෝද්‍යානයට යන්නට චින්තයේදී සිතයි. ඊළඟ වාක්‍යයේදී එන්නේ ද්වේ වනිතේ කාන්තාවෝ දෙදෙනා ජලාය ජලය පිණිස ගොස් සල්ලපිතුන් සල්ලාපේ දෙන්නට කතා කරන්නට කාලය ගෙවත්. ඊළඟට ධනවාන් ධනවතා මහාදානං ධාතුන් චින්තයිත්වා මහත් දානයක් දෙන්නට සිතා අවශ්‍යකානි ද්‍රව්‍යානි අවශ්‍ය ද්‍රව්‍ය චේතුන් රැස් කරන්නට සමාරබද පටන් ගත්තේය. ඊළඟට ගජයූතක් ඇත්රැල ජලං පාතුන් ජලය බොන්නට නදිය වෙත ගන්තුන් යන්නට වනයෙන් වෙයි ආගච්ඡති. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මං දේශයිතුන් ධර්මයේ දේශනා කරන්නට වාරාණසී නාම නගරං බරණැස් නම් නගරයට අගච්ඡත් වැඩිසේක. ඊළඟ වාක්‍ය අන්තිමේක පංචවර්ගියක් භික්ෂවක් පස්වග තවුසෝ බුද්ධං දෘෂ්ට්වා බුදුහාමුදුරුවෝ දැකලා ප්‍රතිග්‍රහීතං වා පිළිගන්නට හෝ අතිත්‍යං කර්තුං වා ආගන්තුක සත්කාර කරන්නට හෝ නගච්ඡාමක් නොයමු යයි අමන්ත්‍රයන් සාකච්ඡා කළා. ඔහොම තමයි වාක්‍ය ටික නිර්මාණය වෙන්න ඕන. එතකොට මං හිතනවා ඔබ වහන්සේලාට ඒ ටික හදාගන්නත් මං උදව් කළා සිංහල තේරුමත් කියලා දුන්නා. දැන් ඔබ වහන්සේලාට ලියන්න විතරයි තියෙන්නේ. 16 අභ්‍යාසය. ඉහත රූපේ ඔබේ අභ්‍යාස පොතේ ඇඳ ගන්න. ඉහත රූපේ කියලා කිව්වට මම ඒක ඊළඟ එකට ගත්තා. පැහැදිලි වෙන්න ඔබ වහන්සේලාට ඉහත කියන එක අපි පහත කියලා ගමු. පහත රූපය ඔබේ අභ්‍යාස පොතේ ඇඳ ගන්න. කුඩා රවුමේ ඇති වර්තමාන කාල ක්‍රියාපද වලින් පූර්ව ක්‍රියාපද හා තුමන්තක් ක්‍රියාපද සාදා සපයා ඇති නිදසුන අනුව ලොකු රවුම් දෙකෙහි ලියන්න. ගුරුතුමාගේ සහාය ලබා ගන්න. ඔන්න මගෙත් සපෝට් එක ගන්න තියෙනවා මෙතන. ඔබ සෑදූ පූර්ව ක්‍රියාපද හා තුමන්තක් ක්‍රියාපද අතුරින් කැමැති පද පහක් තෝරාගෙන ඒවායේ සිංහල අර්ථ දක්වන්න. එම සිංහල අර්ථ යොදා සරල සිංහල වාක්‍ය පහක් සිංහලෙන් නිර්මාණය කරන්න ඕන. වැඩ ගොඩක් තියෙනවා කරන්න මෙතන. ගුරුතුමාගේ උදව් ඇතිවීම සිංහල වාක්‍ය සංස්කෘතයට නගා දේවනාගරි අකුරෙන් ලියා දක්වන්න. ගුරුවරයාගේ සහාය ඇතිව වැරදි නිවැරදි කරගන්න. අම්මෝ වැඩ ගොඩයි. ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද මේ රූපේ කියලා. ලොකු රවුමක් තියෙනවා.
වර්තමාන කාලාඛ්‍යාත ටික තියෙනවා. ඊට පස්සේ පූර්ව ක්‍රියාපදය, ඊට පස්සේ තුමන්ත ක්‍රියාපදේ. ඔන්න ඉස්සෙල්ලම තියෙන්නේ අපිට මේකේ පූර්ව ක්‍රියාපද සහ තුමන්ත ක්‍රියාපද මොනවද කියලා හඳුනා ගන්න. හොඳයි. බලමුකෝ. මම ටිකක් කියලා දෙන්නම්. අනිත් ටික ඔබ වහන්සේලා තනියෙන් කරන්න ඕනේ. මොකද අපි පූර්ව ක්‍රියා, තුමන්ත ක්‍රියා කලින් පාඩම් වල ඇති වෙනකන් කතා කළා. නමති. නමති කියන එකේ පූර්ව ක්‍රියාව මොකක්ද? නත්වා. නත්වා කියන එක තමයි මේකේ පූර්ව ක්‍රියාපදේ. ඊළඟට තුමන්ත ක්‍රියාව නන්තුම්. 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 කරෝති. පූර්ව ක්‍රියාව මොකක්ද? කෘත්වා. කෘත්වා තමයි කරෝති කියන එකේ පූර්ව ක්‍රියාපදේ. දැන් ඔබ වහන්සේලාට මතක් වෙන්න ඕනි මේවා. තුමන්ත ක්‍රියාව කර්තුම්. අන්න එතන වැරදීමක් වුණා. කර්තුම්. කර්තුම්. නත්වා නන්තුම් කෘත්වා කර්තුම්. හොඳයි. ඊළඟ පදයේ තියෙන ස්මරති. ස්මරති කියන්නේ සිහි කරයි. නමති කියන්නේ නමති. කරෝති කියන්නේ කරයි. ස්මරති කියන්නේ සිහි කරයි. ඒකේ පූර්ව ක්‍රියාව ස්මෘත්වා. තුමන්තේ ස්මාර්තුම්. චිනෝති. චිනෝති කියන්නේ රැස් කරයි කියන එකනේ. චිත්වා. චේතුම් තමයි මේකේ තුමන්ත ක්‍රියාපදය. රැස් කරන්නට, රැස් කොට රැස් කරන්නට. ආනයති. ආනීය. ආනීය තමා. දැන් මේකේ ආ කියන්නේ උපසර්ගයනේ. උපසර්ගයක් ආවහම මොකද වෙන්නේ කියලා අපි කිව්වනේ. එතකොට ත්වා එන්නේ නැහැ. ඒ වෙනුවට අපි දාන්නේ ය. උපසර්ගයක් එද්දි. ආනීය. හරි. සාමාන්‍ය එක නීත්වා කියලානේ හැදෙන්නේ. ඒ නීත්වා කියන එකට ඉස්සරහින් උපසර්ගයක් ආවම ආනීත්වා නෙමෙයි ආනීය කියලා තමයි හැදෙන්නේ. ආනේතුම් තමයි තුමන්ත ක්‍රියාව. ආනේ තුම්. ජයති. ජිත්වා. ජිත්වා. තුමන්තේ ජේතුම්. ජේතුම්. ඊළඟට පිබති. පීත්වා. තුමන්තේ පාතු. එතන එකතු වෙන්නේ නැහැ. අපි දැන් උඩට යමුකෝ. ජානාති. ඒකේ ඥාත්වා. තුමන්තේ ඥාතුම්. දේශයති. ඒක නම් ඔබ වහන්සේලා දන්නවා. දේශයිත්වා. මේක දේශයිතුම්. ඔබ වහන්සේලා මේක ලස්සනට කරන්න මට මේතන ඉඩ කඩ චූට්ටක් මදි. ඒ නිසා ඔබ වහන්සේලා පොතේ ලස්සනට මේක ඇඳගෙන ඔබ වහන්සේලාට කරන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි දැන් අපිට තියෙන්නේ ලිඛති කියන පදේ පූර්ව ක්‍රියාව ලිඛිත්වා. ඒකේ තුමන්තේ ලේඛිත්වා ලේඛිතුම් ලේඛිතුම්. ඊට පස්සේ තියෙනවා පඨති. පඨති කියන එකේ පූර්ව ක්‍රියාව මොකද්ද? පඨිත්වා පඨිත්වා. තුමන්තය පඨිතුම්. ඊළඟට වසති උෂිත්වා උෂිත්වා. තුමන්තය වස්තුම්. එතකොට මෙතන පූජයිත්වා පූජයිතුම් ජීවිත්වා ජීවිතුම් මෙතන ශයිත්වා ශයිතුම්. ඒ ටික ඔබ වහන්සේලා සම්පූර්ණ කරගන්න. එතකොට මේ වගේ තේරුම් ගායති කියන්නේ ගායනා කරයි, ගීත්වා කියන්නේ ගායනා කොට, ගාතුම් ගායනා කරන්නට, නමති කියන්නේ නමස්කාර කරයි, නත්වා නත්වා කියලා අපි කලින් කතා කරේ. මෙතන මේ නත්වා නත්වා කියලා කියන්නේ නැමද, නන්තුම් නමස්කාර කරන්නට, කරෝති කියන්නේ කරයි. එතකොට අපි කිව්වා මෙතන කෘත්වා කෘත්වා, මෙතන කර්තුම් නේද? කරන්නට. මෙතන ස්මෘත්වා ස්මර්තුම් ස්මර්තුම්. ස්මර්තුම් කියන්නේ ස්මරණය කරන්නට, සිහි කරන්නට. චිනෝති කියන එකේ රැස් කරයි තේරුම චිත්වා. චිත්වා කියන්නේ රැස් කොට, චේතුම් රැස් කරන්නට. ආනයති කියන්නේ ගෙන එයි. ආනීය කියලා කියන්නේ ගෙන ඇවිත්, ගෙනවිත්. ආනේතුම් ගෙන එන්නට. ජයති කියන්නේ දිනයි, ජිත්වා කියන්නේ දිනා, ජේතුන් දිනන්නට. පිබති කියන්නේ බොයි, පාතුම් බොන්න පීත්වා පීත්වා කියන්නේ බී, පාතුම් බොන්නට. සේතේ කියන්නේ නිදයි. එතකොට ශෛත්වා නිදා, ශේතුම් නිදන්නට. ජීවති ජීවත් වෙයි, ජීවිතුම් ජීවිත්වා ජීවත් වී, ජීවිතුම් ජීවත් වන්නට. පූජයති පූජා කරයි, පූජයිත්වා පූජා කොට, පූජයිතුම් පූජා කරන්නට. වසති ඒකේ පූර්ව ක්‍රියාව උෂිත්වා වාසය කොට, වස්තුම් වාසය කරන්නට. පඨති හදාරයි, පඨිත්වා හදාරා, පඨිතුම් හදාරන්නට. ලිඛති ලියයි, ලිඛිත්වා ලියා, ලේඛිතුම් ලියන්නට. දේශයති දේශනා කරයි, දේශයිත්වා දේශනා කොට, දේශයිතුම් දේශනා කරන්නට. ජානාති කියන්නේ දනී, ඥාත්වා දැන, ඥාතුම් දැනගන්නට. එතකොට මේ කැමැති ක්‍රියාපද පහක්, තුමන්ත ක්‍රියාපද පහයි, පූර්ව ක්‍රියාපද පහයි. කැමැති පහක් ගන්න සිංහලාර්ථය දක්වා. එතකොට එම සිංහල අර්ථ යොදා සරල සිංහල වාක්‍ය පහක් සිංහලෙන් නිර්මාණය කරන්න. ගුරුතුමාගේ උපදෙස් ඇතිව එම සිංහල වාක්‍ය සංස්කෘතයට නගන්න. අපි මේක කිහිපයක් බලමු. අපි ගමුකෝ උදාහරණයක් ගමු. අපි වාක්‍යයක් අපි ගමු. ශ්‍රාමණීරක් ගමුකෝ. ශ්‍රාමණීරක්. ශ්‍රාමණීරක් කිව්වේ සාමණේරයන් වහන්සේ. ශ්‍රාමණීරක්. හරිද?
ඔන්න මං ගන්නවා බුද්ධං නත්වා. ඔන්න පළවෙනි පූර්ව ක්‍රියාව ගත්තා. සාමණේරයන් වහන්සේ බුදුහාමුදුරන්ට වැඳලා මොකද්ද? අපි ගමුකෝ පටිතුම්. පටිතුම් පාඩම් කරන්නට තව උනන් දික් කරමු. ධර්ම ශාලාං ගච්ඡති. ඔබ වහන්සේලා පොතේ මෙහෙම ලියන්න එපා. එතකොට සාමණේරයන් වහන්සේ බුදුහාමුදුරන්ට නත්වා වන පූර්ව ක්‍රියාපදයක් මං ගත්තා. පටිතුම් තුමන්තක් ක්‍රියාපදයකුත් ගත්තා. ධර්මශාලාවට ගච්ඡති යයි. හරිද? ඒ වගේ ඔබ වහන්සේලාට පුළුවන් තව ඕනෑතරම් වාක්‍ය මේ වගේ නිර්මාණය කරන්න නේද? ගන්නකො තව වාක්‍යයක් මම මේක මකලා ඔබ වහන්සේලාට තව වාක්‍යයක් හදන විදිය කියලා දෙන්නම්. ගැළපෙන විදිහට වාක්‍ය හදන්න ඕන. බාලකක් කියන්නේ පිරිමි ළමයා. අපි ගමුකෝ අක්ෂරානි. අක්ෂරානි කියන්නේ අකුරු. ලිඛිත්වා ලියා. හරිද? පිරිමි ළමයා අකුරු ලියා මොකද කරන්නේ? අකුරු ලියා මොකද? ගමු අපි පලානි. පලානි කියන්නේ ගෙඩි. චේතුන් කියන්නේ කඩන්නට. වනං ගච්ඡති. වෙන්න පුළුවන් නේ. බලන්න කොච්චර දිග වාක්‍ය ලියන්න පුළුවන්ද කියලා මේව දාලා. බාලකක් අක්ෂරානි ලිඛිත්වා. පිරිමි ළමයා අකුරු ලියලා. එතකොට ලිඛිත්වා කියන්නේ මෙතන ඔන්න පූර්ව ක්‍රියාපදේ. පලානි චේතුන්. ගෙඩි චේතුන් කියන්නේ කඩන්නට මේ මෙතනම තියෙන පදය. වනං වනයේට ගච්ඡති. හරිද? ඒ වගේ ඔබ වහන්සේලාට ඕනෑතරම් මෙතන තියෙන පද හරියට භාවිත කරලා වාක්‍ය හදන්න පුළුවන්. තව එකක් බලමු. තව එකක්. පහම හදන්න හොඳ නැහැ. එතකොට ඔබ වහන්සේලා කම්මැලි වෙනවා. අපි ගමු හරි දාරකක්. දාරකක් කියන්නේ දරුවා. මාතා පිතරව් නත්වා. දරුවා අම්මට තාත්තට වැඳ ශයිතු නිදා ගන්නට ශයනං ගච්ඡති. යහනට යයි. දැක්කනේ. දරුවා අම්මට තාත්තට වැඳ නිදා ගන්නට ඕන නත්වා කියන එක පූර්ව ක්‍රියාවක්. ශයිතුන් කියන්නේ තුමන්තක් ක්‍රියාවක්. ශයනං ගච්ඡති. යහනට යයි. තව ඕනනම් ගන්න පුළුවන්.
අපිට බාලිකා පුරුෂ ලිංග පද විතරයිනේ දැන් මොනේ ස්ත්‍රී ලිංගයකුත් දාලා හදනවා. බාලිකා හරිද? බාලිකා ගීතං ගීත්වා ගීතයක් ගායනා කොට හරිද? බාලිකාව ගීතයක් ගායනා කොට ගීතයක් ගායනා කරලා එයා මොකද කරන්නේ? අපි ගමුකෝ අභ්‍යාසං කර්තුම් ඉච්ඡති. බාලිකාව ගීතයක් ගායනා කරලා අභ්‍යාස කරන්න කැමති වෙනවා. මෙහෙම වෙන්න පුළුවන් නේද? එතකොට මේ ගීත්වා කියනක පූර්ව ක්‍රියාවක්, කර්තුම් කියන්නේ තුමන්තක් ක්‍රියාව. එතකොට මේ විදිහට ගැළපෙන වාක්‍ය දාලා වහන්සේලාට වාක්‍ය මෙතන හදන්න පුළුවන්. 5ක් නෙමෙයි 10ක් වුණත් හදන්න පුළුවන්. එතකොට ඒවා වහන්සේලා නිවැරදිව ලියන්න ඕන. ලියලා ගුරුවරයාට කියලා නිවැරදි කරගන්න. බලන්න අපිට අභ්‍යාස සඳහා උපකාරක පද දීලා තියෙනවා මෙතන. ස්ථල පොළව, මත්ස්‍ය මාළුවා, ශ්ලෝකාර්ථ ශ්ලෝකයේ තේරුම, උද්‍යාන උයන, කාසාර විල, ආශ්‍රම විහාරය, ප්‍රචාර භූමි තන බිම, ශයන ඇඳ, කාලිංග දේශ කාලිංග නම් දේශය, ගට කලය, දක්ෂිණ පාර්ශ්ව දකුණු පැත්ත, දේශන ශාලා දේශන ශාලාව, බිල කුඩා සිදුර, විහාරෝද්‍යාන විහාර උයන, ආවශ්‍යක ඉතා අවශ්‍ය ද්‍රව්‍ය බඩු, මහා දාන ලොකු දානය, ධනවත් ධනවතා, ගජ යූත. මෙතන මූලයෙන් තියෙන්නේ මේක වර්ණගෙනෝ ධනවාන් ධනවන්තව් ධනවන්තක් කියලා. ධනවත් කියලා මූලයෙන් මෙතන තියෙන්නේ. ගජ යූත ඇත් රංචුව, වාරාණසී බරණස අතිත්‍යාගන්තුක සත්කාර පංච වර්ගීය පස් වර්ගයට අයිති. එතකොට ප්‍රවෘජා පැවිද්ද, අතිකාරුණික ඉතා කරුණාවන්ත, ශෞද්ධායන පිරිසිදු, ලිඛිත ලියූ, බාහිර වෙනත්, අමන්ද අඩුවක් නැති, සායාහන සවස් කාලයේ ద్వාර දොරටුව, විස්මය පුදුමය, විද්‍යාපීඨ උසස් විද්‍යාලය, ප්‍රත්‍ය හේතුව, ග්‍රීෂ්ම උණුසුම, රෝගී වූ, අතිරේකාහාර වෙනත් ආහාර, සම්මාර්ජන අතු ගෑම, අධ්‍යයන කාර්ය ඉගෙනීම් කටයුතු, කෘතාභ්‍යාස කළ අභ්‍යාස, ලේඛනෝපකරණ ලියන උපකරණ, ස්වහස්ත තමන්ගේ අත ප්‍රත්‍යාගමන වේලා ආපසු වෙන වේලාව, ස්නේහ සෙනෙහස, ජනක පියා, සහස්‍ර දහස, විරල ටිකක්, ස්වල්ප. එතකොට සමහර වචන අපිට කලින් හම්බෙලා තියෙනවා කලින් පාඩම් වල. තව ඒවා ටිකක් අපිට හම්බෙලා නැති ගතියක් දැනෙනෝනේ. ඒවා ඉස්සරහා පාඩම් වලට හම්බෙන්න තියෙන ඒවා. ඒ නිසා දැම්ම ඉගෙන ගත්තොත් ඒවා ඉස්සරහා පාඩම් වලට ලේසි. කලින් පාඩම් වල වචනක් තියෙනවා. ඒ වගේම ඉස්සරහට ඉගෙන ගන්න තියෙන පාඩම් වල වචනක් තියෙනවා. ඒ නිසා මේ දෙකම මතක තියාගෙන පාඩම් කරගන්න. නිෂ්කාරණ, නිකරුණි, දක්ෂිණ පාර්ශ්ව දකුණු පැත්ත, උත්සාහ උනන්දුව, අපරාධ අපරාධය, උද්‍යම උත්සාහය, බවත් පින්වත්තන මේක වර්ණගෙනෝ බවන් බවන්තව් බවන්තක්, බවාන් බවන්තව් බවන්තක් කියලා වර්ණගෙනෝ. බවත් ශබ්දයක මූලෙන් තියෙන්නේ. කාල මරණය, කාලය, දුක්ඛිත දුකටපත්. පංච වර්ගීය පස් වර්ගයට අයිති. ජන්මදින, උපන්දිනය, ණය, ආකාරය, ක්‍රමය, දීර්ඝායුෂ, දිගු ආයුෂ, බාල කාල, කුඩා ලදරු කාලය, අතිශය ඉතා, ප්‍රාචාර්ය, ගුරුතුමාගේ ගුරුවරයා. ප්‍රාචාර්යවරයා කියලා කියන්නේ ගුරුතුමාගේ ගුරුවරයා. උපාධ්‍යාය කියන්නේ ගුරුවරයා පැවිදි කරපු. ක්‍රියාපදක් තියෙනවා. නික්ෂිපතිවත දමයි, දෘශ්‍යතේ දක්නට ලැබේ, දක්නා ලැබේ, දකිනු ලැබේ කියන එක. දකිනු ලැබේ, නික්ෂිපතිවත දමයි, සුකර පහසුවෙන් කළ හැකි, ප්‍රස්ථිත පිටත් වූ, යතතේ වෙරදරයි, උද්‍යමතේ
උනන්දු වෙයි ප්‍රතිගෘහ්ණාති පිළිගනි ජානාති දැනගනි සල්ලපති කතාවෙහි යෙදේ පෘච්ඡති විමසයි අසයි උපදිශති උගන්වයි ධෝවති සෝදයි සම්භාෂති එක්ව කතා කරයි ආහ්වයති කැඳවයි ආරභතේ අරඹයි ශ්‍රවති වැගිරෙයි උත්සහතේ උනන්දු වෙයි උත්සාහ කරයි ගෘහ්ණාති ගනි මන්ත්‍රයති කොඳුරයි ආලෝචයති බලයි බුඤ්ජාපයති කවයි ආශංසති ආශිර්වාද කරයි ප්‍රතීක්ෂතේ නැවත බලයි චෝදයති පොළඹවයි ස්ථාපයති තැන්පත් කරයි පරිශ්‍රමති වෙහෙස වෙයි ශක්නෝති හැකි වෙයි උද්ගෘහ්ණාති උඩට ආදී ශෝෂයති වේලයි විමර්ශයති සොයා බලයි ප්‍රාප්නෝති පැමිණි නිපාත පද සාදුකං හොඳින් ඉති යැයි කියා කින් කිමෙක්ද අධ්‍යාද සතතන් නිතර සොයං තමා තදා එකල නූනං ඒකාන්තෙන් අපිද කුතක් කෙසේ කොයින් වා හෝ තරහි එවිට ප්‍රතිදිනම් දිනපතා යදා යම් දිනක බහි පිටත. එතකොට ඔය විදිහට අපිට නාමපද ක්‍රියාපද සහ නිපාත පද දක්වලා තියෙනවා කලින් පාඩම් වල සහ ඉදිරියට තියෙන පාඩම් වල ඒවා මතක තියාගෙන පාඩම් කරන්න. භාවිතයට තියෙනවා හරි ලස්සන ශ්ලෝකයක් කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම් ව්‍යසනේන ච මූර්ඛාණං නිද්‍රයා කලහේනවා. මේක හරි ප්‍රසිද්ධ ශ්ලෝකයක්. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාව්‍ය කියලා කියන්නේ කාව්‍ය නිර්මාණ. ඒ වගේම ශාස්ත්‍රීය කටයුතු වලින් වගේම යහපත් විනෝදාස්වාදයන්ගෙන් දීමතාන් නුවණැත්තන්ගේ කාලක් ගච්ඡති කල් යවනෝ. නුවණැත්තෝ මොකද කරන්නේ? කාව්‍ය ශාස්ත්‍ර ආදී කටයුතු ඒ වගේම විනෝදාස්වාද කියලා කියන්නේ යහපත් විනෝදාස්වාදයෙන් මේ අය තමන්ගේ කාලය ගෙවා දානවා. මෝඩයෝ මොකද කරන්නේ? ව්‍යසනේන කියලා කියන්නේ අනුන්ට විපත් කිරීමෙන්, නිද්‍රයා නිදා ගැනීමෙන්, කලහේන කලහ කිරීමෙන් මෝඩයින්ගේ කාලය ගෙවෙනවා. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම් ව්‍යසනේන ච මූර්ඛාණං නිද්‍රයා කලහේන වා. එතකොට කාව්‍ය නිර්මාණයන්ගෙන් ශාස්ත්‍රීය කටයුතු වලින් යහපත් විනෝදාස්වාදයන්ගෙන් නුවණැත්තන්ගේ බුද්ධිමතුන්ගේ කාලය ගෙවෙනවා. හැබැයි මෝඩයින්ගේ අඥානයින්ගේ කාලය ගෙවෙන්නේ ව්‍යසනේන විපත් අනුන්ට විපතක් ඇති කරමින් ඒ වගේම නිදා ගනිමින් ඒ වගේම කලහ ඇති කරමින්. ඒ නිසා අපි තෝරගන්න ඕන ජීවිතේ මොනවද කියලා ඔබ වහන්සේලා තීරණය කරන්න. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන් අධ්‍යාපන